සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සුපසන් ජීවිතය. ජීවිතය සුපසන් කරගන්නට සම්බුද්ධ භාෂිතය උපයෝගී කරගනිමින් විවිධ වූ ධර්මතාවයන් සවිස්තරාත්මකව පැහැදිලි කර දෙමින් බෞද්ධ රූපවාහිනී නාලිකාව සිකුරාදා දවසේදී විකාශනය කරන සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡාවේ වැඩසටහන අද දවසේදීත් අපි ආරම්භ කරන්නටයි මේ මොහොතේදී සූදානම් වන්නේ. පින්නතුනි අදත් අපි බලාපොරොත්තු වෙනවා ඊටමත් හරවත් වූ සූත්‍ර දේශනාවක් මූලාශ්‍රය බවට පත් කරගෙන එහි අන්තර්ගත වන්නා වූ දහම් කරුණු කාරණාවන් අපගේ ජීවිතයට ඇතුළත් කරගනිමින් දුර්ලභත්වයෙන් ලබාගත් වූ මේ උතුම් මනුස්සත් භවය තුල සත්පුරුෂයෙකු ලෙස ජීවිතය ගත කරන්නට වගේම අපේ පරලෝක ජීවිතය සුගතිගාමී ජීවිතයක් බවට පත් කරගන්නට අවශ්‍ය කරන කුසල් සම්පාදනය කර ගැනීමේ මඟ සොයා ගන්නට අපි අද දවසේදීත් උත්සාහයක නිරත වන්නට සූදානම් වෙනවා. ඉතින් ඒ අනුව මේ මඟ සොයා දීමේ අරමුණෙන් අද දවසේදීත් සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහන ඒකාලෝකමත් කිරීමේ අරමුණෙන් බෞද්ධ රූපවාහිනී මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු අපේ සුපුරුදු පින්වත් දේශෝක්‍යයන් වහන්සේ බතරමුල්ල පන්නිපිටිය පාරේ ශ්‍රී සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම සාදුනාද පවතුමින් සියල්ලන්ට ප්‍රථමව උන්වහන්සේ පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි අද සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහන වෙනුවෙන් ස්වකීය දායකත්වයේ ගනිමින් පින්බර දායකත්වයේ ගනිමින් කටයුතු කරනවා කඩුවෙල කොතලාවල ජයසිංහ මාවතේ නම්බර 304න් 2 නිවසේ පදිංචි එස් රණසිංහ මහත්මයා සහ විමලා රණසිංහ මහත්මිය ප්‍රධාන ඒ පවුලේ දූ දරුවන් පිරිස විසින්. එහෙමනම් අද දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් මේ පින්වත් දෙපළට දැන් ආරාධනා කරනවා ප්‍රථමයෙන්ම ලෝතුරා ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මල්වට්ටිය පූජා කරන්නට ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වමින් අද දවසේ දේශනාවට ආරාධනා කරන්නට. සාදු සාදු සාදු. ප්‍රථමයෙන්ම පුෂ්ප පූජාවන් ලෝතුරා බුදුරජාණන් වහන්සේට පූජා කිරීමෙන් අනතුරුවයි අද දවසේ දේශනාවට දැහැත් වට්ටිය පිළිගන්වමින් ආරාධනා කරන්නට ඒ පින්වත් පිරිසට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව අද දවසේ මේ ආකාරයෙන් දායකත්වයේ ගනිමින් කටයුතු කරන පින්වත් පිරිසට උන්ගේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සමෘද්ධිමත් වේවා යන උතුම් ප්‍රාර්ථනාව පෙරදරි කරගනිමින් අපි සූදානම් වෙනවා අද දවසේ සාකච්ඡාමේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නට. පින්තුනි අද අපි සූදානම් වන්නේ මජ්ක්‍ධිම නිකායට අයත් කායගත සති සූත්‍ර දේශනාව මූලාශ්‍රය කරගෙන අද දවසේ මේ උතුම් හෝරාව පුණ්‍යවන්ත හෝරාවක් බවට පත් කරගෙන අපි අපේ ජීවිත ඒකාලෝකමත් කරගන්න ආකාරය පිළිබඳව අපි අපේ ජීවිත ධර්මානුකූල කරගන්න ආකාරය පිළිබඳව මෙතෙන් සිට ලැබෙන පුණ්‍යවන්ත හෝරාව තුළ දැන කියා ගන්නට. එහෙමනම් වැඩි කල් වේලා නොගෙන අපේ පින්වත් දේශකයන්න් වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අපි හැම දිනවම තිසරණ සහිත වූ උතුම් පංචශීලයේහි පිහිටුවීමෙන් අනතුරුව අද දවසේ සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණානුභාවයෙන් අද සුපසංජීවිතයේ සදහම් දෙසුමෙහි සාකච්ඡාවෙහි පින්වත් වූ දායකත්වයේ ගෙන කටයුතු කරන කඩුවෙල කොතලාවල ජයසිංහ මාවත 304 2 නිවසේ පදිංචි එස් රණසිංහ මහත්මයා සහ විමලා රණසිංහ මහත්මියන් ඇතුළු දූ දරුවන් සහභාගී ඔබ සියලු දෙනාමත් බෞද්ධ ආමාත්‍ය ජාලයේ සභාපති පින්වත් නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරුවන එවැගේම ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සැවොමත් මේ රටෙහි හෝ ලෝකොතනක හෝ වෙසමින් නරඹන ශ්‍රවණය කරන ඒ ඔබ සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසී ධර්මානුධර්ම පිළිවෙත් මගේ හැම සොම්නස් උපදවාගෙන ඒ වගේම ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥාත් පහළ කරගෙන ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමබන්ති පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආමබන්තේ සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතු යේගේහ සිතා සරසංකප්පා තේ පහියන්ති තේ සංපහානා අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති සාදු 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 උතුම් තුනුරුවන් සරණයි සදහවත් පින්වත්නි පින්වත් ඔබ සියලු දෙනාම මෙතෙන් පටන් හෝරාවකට ආසන්න කාලයක් අප හා සමගින් සිතින් රැඳී සිටින්න ඔබ සියලු දෙනාටම ඊටමත් කරුණාවෙන් ආරාධනා කරනවා. ස්වල්ප වේලාවක් ඔබට මතක් කිරීමක් සිද්ධ කරන්න ඕනේ. ඒ තමයි ජීවිතයේ සිදු කළ ඔබේ වචනෙන් දාන සීල භාවනා නිවන අරමුණු කරන වචන තුනකින් සඳහන් කළොත් ආර්ය ශ්‍රාංග මාර්ගයේ මුල් කරගත් සීල සමාධි ප්‍රඥා මේ මාර්ගයේ ඔස්සේ ඔබ මිත්‍යක් ජීවිතය කරන ලද අභ්‍යාසය පුරුද්ද පුහුණුව
අපි වචනයෙන් සඳහන් කරමු පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීම ආශ්‍රය කරගත්ත සිතුවිලි සමුදායක් මේ මොහොතේ ඔබ ඔබේ සිතට නගා ගැනීම අවශ්‍යයි. ඉන් අදහස් කරන්නේ එකින් එක සිහිපත් කරමින් ගලපා ගන්න කියන අදහස. නමුත් පොදුවේ ශ්‍රද්ධාවෙන් අවබෝධ කරගත්ත පුරුදු කරගත්ත ධර්ම මාර්ගයේ තුල සිත පිහිටුවා ගැනීම අවශ්‍යයි. එක වදනක් ඇහුවොත් ශ්‍රද්ධාව යම් වූද අවබෝධයකට ගෙනෙන ආකාරයෙන් සිත සිහිය පිහිටුවා ගන්න පුළුවනිද? ශ්‍රද්ධාව යනු පැහැදීම. තථාගත බුදුරජාණන් වහන්සේගේ බෝධිය කුමක්ද බෝධිය කියන්නේ? චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය. ඒක තමයි බෝධිය කියන්නේ. අවබෝධයට. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කෙරෙහි ಗುಣ දැන පහදින්න ඕන. ඒ සඳහා උපකාර කරගන්න පෙන්වුම් කලේ ඉතිප්පි සෝ භගවා අරහං ආදී වශයෙන් බුදු ගුණ. ඒ බුදු ගුණය විස්තරාත්මකව මුලින් දැනගෙන ඉන් අනතුරුව අවබෝධයට එන්න නම් බුදු ගුණ මෙනෙහි කළා පැහැදුණු සිතින් තමාගේ ජීවිතය තුළින් දකින්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඒක තමයි ಗುಣ දැන පහදිනවා කියන්නේ. ඊළඟට ශ්‍රද්ධාව ඇති වෙච්ච තැන සිල්වතුන් දකින්න තිබෙන කැමැත්ත. ඒ වගේම සද්ධර්මය දකින්න තිබෙන කැමැත්ත. මසුරු මල නැතුව දන් දෙන්න තිබෙන කැමැත්ත. දන් දීම පහසුයිනේ. පහසුයිනේ දන් දීම. ඉඳුල් වතුර ටිකක් හෝ පැත්තකට දානකොට කුමන හෝ සතෙකුට ආහාරයක් වේවා කියලා සිත සිහිය පිහිටෙව්වොත් ඒක දානයක්. දැන් පහසුයිනේ. අර එකපාරට හිතට නැගුණට වඩා දන් දෙන එක විශේෂයෙන් මේ කාලය තුලත් අපහසුද ලේසිද කියන තැන ප්‍රශ්නාර්ථයෙන් මතුවෙන්න පුළුවන්. ඒත් හැම දවසකම ඔබ නම් අඩුම තරමේ දවසට 2-3 වතාවක් හරි ඉඳුල් වතුර ටිකක් පැත්තකට හලනකොට කුමන හෝ සතෙකුට ආහාරයක් වේවා කියන අදහසින් ඒ ටික පැත්තකට දැමුවොත් එය දානයක්. තිරිසන් සතුකට දුන්නත් දක්ඛිනා විභංග සූත්‍ර දේශනාවට අනුව 100ක් කානිසංස ලැබෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව එතනින් සාරාංශ කොට දකින්න සිල්ලතුන් දකින්න තිබෙන කැමැත්ත ඔබට දැනෙන්න ඕනේ. සිල්වත් කියන වචනේ තුළ ප්‍රියශීලී සම්භාවනීය ධර්ම මාර්ගයේ කියා දෙන දුගතිය වළක්වල සුගතිය උරුම කරන අන්න එවැනි උතුමෝ සිල්වතුන්. ඒ නිසා ඒ දකින්නම කියන්නේ ඇසුරු කිරීම ධර්ම මාර්ගයට යොමු වීම. ඒ වගේම ලෝභ දෝෂ මෝහ සංසිඳවන ආකාරයෙන් පවත්වන දෙසුමක් දේශනාවක්. ඒක තමයි ශ්‍රී සද්ධර්මය. ඒ දේශනාව ඔස්සේ ලෝභ දෝෂ මෝහ සංසිඳෙන්න ඕනේ. එවැනි දේශනාවක් අහන්න සද්ධර්මය. ඒ වගේම මසුරු මල නැතුව දාන්නේ පරිත්‍යාගට යොමු වෙයි. මේ තමයි කෙටියෙන් සඳහන් කළොත් ශ්‍රද්ධාව අන්‍ය ශ්‍රද්ධා ගුණය ඔස්සේ ඔබේ සිත සිහිය පිහිටුවා ගැනීම අවශ්‍යයි. දැන් අපේ පුංචි දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඒ නිසා මේ පොඩි දරුවෝ දෙන්නත් එක්ක ගත්තොත් එහෙම හොඳම කාලයක් මේ දරුවන්ට. මේ දෙන්නට පමණක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය අනුගමනය කරන සියලුම ශ්‍රාවක ශ්‍රාවිකාවන් වෙනුවෙන් පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසින්ති සිප්පන් සික්ඛාපෙන්ති වශයෙන් පුංචි කාලේ මේ සිත් තවම බොහොම පිරිසිදුයි. පවින් වළක්වල යහපතේ පිහිටුවල බාහිර ශිල්ප ශාස්ත්‍ර කියාදීම් වශයෙන් ආදී වශයෙන් පුරුදු කරන්න පහසුයි. නිසා දෙමෝපියන්ගේ ආධ්‍යාත්මික යුතුයකම තමයි පවින් වළක්වල යහපතේ පිහිටුවන එක පුංචි දරුවන්ව කුඩා කාලේ පටන් හොඳට සිතට සකස් කරන්න පුළුවන් කාලේ බාහිර අරමුණු ඇවිදින් සිත කිලිටු කරන්න දූෂ්‍ය කරන්න ඉස්සෙල්ලා ගැඹුරු අර්ථයෙන් ගැඹුරු කියන දරුවන්ට ගැඹුරු වචන පාවිච්චි කරනවා නෙමෙයි. නමුත් ඒ ගැඹුරු දහම සරල ලෙසින් පොඩි දරුවන්ගේ හිතවලට යොමු කරාම මොකද යහපතක් ඒ අනුව තමයි දරුවෝ දැන් මේ දරුවගේ ළඟ වයසට එනකොට තරමක් හිතන්න පතන්න පුළුවන් කාලේ අර පිටපසින් එන පුතාල වයස ගෙනකොට තරුණ වයසට ලං වෙන කාලය තුල ලෝකය ගැන දකින්න උත්සාහ කරනකොට පදනම සකස් වෙලා තියෙනවා. මොනවද පාප කියන්නේ? ප්‍රාණඝාත, සොරකම්, කාමීත්‍යාචාර ආදී වශයෙන් සිත කය වචනේ සංවර කරගන්න ආකාරය පවින් වළක්වල යහපතේ පිහිටවන. එතකොට පංචශීලයේ ආදී වශයෙන් ආරක්ෂා කරනවා කියන්නේ ඒ වගේම හිරි ඔතප්. මොනවද පුතේ හිරි ඔතප් කියන්නේ? අවබෝධයෙන් පාපයට ඇති ලැජ්ජාව සහ බිය. අවබෝධයෙන් පාපයට ඇති ලැජ්ජාව සහ බිය. එතකොට ඒ අවබෝධයෙන් යුක්ත ලෝකයේ දකිනකොට බාහිර විෂය දැනුම මේ රටේ පමණක් නෙමෙයි ලෝකයේ පුරා ගමන් කොට කටයුතු කළත් අවබෝධයෙන් පාපයට ඇති ලැජ්ජාව සහ බියත්
කුඩා කල පටන් දෙමව්පියෝ අපට බෞද්ධ ධර්මයට අනුව පෙන්වා දුන්නු ඒ පවින් වැළකීම යහපතේ පිහිටීම දෙක අපි නිවැරදි මඟ තුල මෙහෙවනව තමාගේ සිත විසින්ම. දෙමව්පියන්ට ආහාර පාන ඇඳුම් පැළඳුම් ලෙඩ දුකට බෙහෙත් රැකවරණය දෙන්න පුළුවන්. හැබැයි සිතේ රැකවරණය දෙන්න මඟ පෙන්වීමක් පමණයි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක කුඩා කාලේ පටන් කළොත් මහත් වූ සැනසෙල්ලක්. අද මේ දායකත්වයෙන් දරන පින්නතුන්ලා තමන්ගේ දෙමව්පියන්ගේ 50 වන විවාහ සංවත්සරය වෙනුවෙන් නිරෝගී සුවය දීර්ඝායස ප්‍රාර්ථනා කරන්න. එතකොට ඔබ දකින්න ලොකු මහත් වෙනකොට ජීවිතයේ කවුරු ඔබට කනට කොඳුරලා කිව්වත් කනට කොඳුරලා කිව්වත් ඔබ සමග ඉන්නවා මම ඔබේ ආදී වශයෙන් එහි ජීවිතයේ මුලින්ම අවංකවම සත්පුරුෂ දෙමව්පියෝ දරුවෝ වෙනුවෙන් හදලා වඩලා පෝෂණය කරලා නුඹලමගේ වස්තුව කියලා කටයුතු කළේ කොහොමද කියලා හිතවලට දැනෙන්න ඕනේ. ඒ නිසා ඒ දෙමව්පියෝ මුලපටන් තමන්ගේ ජීවිතයට දීපු ධර්ම දායාදයක් වගේ මග අතට අහු වෙන දේවල් මිටි මොලවල වැඩියෙන් දුන්නද නැද්ද කියන දෙයට වඩා ඒ බාහිර වස්තු හට අරගෙන නැති වෙලා යනවා. ඕන මොහතක දාලා යන්න පුළුවන්. හැබැයි දෙමව්පියෝ සත්පුරුෂකම ධර්මයේ ගුණවන්තකම දුන්නොත් මෙලවට පමණක් නෙමේ සසර ගමනේ දුගතිය වළක්වලා සුගතිය උරුම කරන්නට ඒ ආපාදකා පෝෂකා ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ මේ ලෝකෙට බිහි කළ ආරක්ෂාව දුන්නා. කයට පමණක් නෙමේ හිතටත් ඒ ආරක්ෂාව දීලා පෝෂණය කරලා ගත සිතත් යායතු මග නොමග නොයන්නත් මග නියම මග ධර්මානුකූලව ගමන් කරන්නත් ඒ මග සැලැස්වී පින්වත් දෙමාපියෝය. අම්මා කියනකොට තාත්තා හෝ අපච්චි කියනකොට ඇයි මගේ දුවේ පුතේ කියනකොට ඒ ධර්මානුකූල අදහසින් සිත සුවපත් වෙන්න ඕනේ. ඕනම මොහොතක් අවසන් මොහොතක් වුණත් ඔබ වගේ ගුණබර අම්මා කෙනෙක් ජීවිතේ මුණ ගැහිම පිය කෙනෙක් මට අපච්චි වීම තාත්තා වීම සැනසෙල්ල. නුඹල වගේ දරුවෝ දිගු සසර ගමනේ මේ දුර්ලභ මනුස්ස ජීවිතය ලබනකොට අපට මුණ ගැහිම ජීවිතේ සැනසෙල්ලක් කියලා දෙමව්පියන්ට දැනෙන්න ඕනේ. ඒ දහම් අවවාදයේ සමගින් අපි දේශනාව ආරම්භ කරමු. ජීවන්ත පුතුණන් සඳහන් කළා වගේ මජ්ක්‍ධිම නිකාය අනුපද වර්ගයට අයත් කායගත සති සූත්‍රය ආශ්‍රය කරගෙන ධර්ම කොටාසයක් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සූත්‍ර දේශනාවල සඳහන් කරුණු කීපය ඔබට ප්‍රකාශ කිරීමක් පමණක්ම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඒ ජීවිතයට එකතු කරගෙන අපි තුලණය කරගන්න. ඒ අරමුණු වල ධර්ම මනසිකාරයක් ඇති කරගන්නේ කොහොමද කියන තැනකට මේවා සාකච්ඡා කරන තමයි බලාපොරොත්තු වෙන්නේ. මේට පෙර ආතුවත් කායගත සති සූත්‍රය අහලා තියෙන්න පුළුවන්. නමුත් ඒ ජීවිතයට ගලපාගෙන බැලීමක් තමයි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට දේශනා කරනවා කායගත සතියේ පවතින මහත්ඵල මහානිසංස ස්වභාවය. දැන් කායගත සති කියලා හිතනකොට ඔබට මොකද දැනෙන්නේ එක විටම? දැන් මෙතෙක් ඔබ අහලා තිබෙන ධර්ම ශ්‍රවණයේ ධර්ම සාකච්ඡාවේ යෙදුණු දම්පින්කම් අනුව ඔබට යම් අදහසක් එන්න ඕනේ. දැන් හැමදාම නැත්තම් ශ්‍රවණය කරනවා කියන තැනක සිටින්න බෑනේ. ඔබත් ඔබේ මනස තුළ නැගී හිටින්න ඕනේ. ඒ තමයි ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්නවා කියන්නේ. ඔබ නිරෝගී වේවා, සියලු දෙනාම සුවපත් වේවා. කතා කරගන්න බැරි වුණත් ඇහෙන්නේ නැතුව ගියොත් එහෙම. ඒක ළමා තරුණ මධ්‍යම වැඩිහිටි ඕනම අවස්ථාවක වෙන්න පුළුවන්. එතකොට කොහොමද වෙන්නේ? ධර්මයේ පුරුදු කළ නැතිනම් කාගෙන් හරි අහන්න කියන්න අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. හැමදාම මේක කරන්නත් බෑ. දෙමෝපියන්ට දරුවන් සමීපේ ළඟින් ඉන්නත් බෑ. තථාගත බුදුරජාණන් වහන්සේ මග පෙන්නනවා. අජ්ජේව කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. භාගතුන් වහන්සේලා මග පෙන්නනවා පමණයි. ඉන් අනතුරු අපි අපේ මාර්ගය තුල යන්න ඕනේ, ගමන් කරන්න ඕනේ. ඒ ශක්තිය දැන් ඔබට තියෙන්න ඕනේ. දැන් මේ පොඩි දරුවෝ දෙන්නත් තරුණ වයසටපත් වෙන්න ඉන්න ළමා වයසේ පසු වෙන මේ දරුවෝ කීප දෙනා ඇර අනිත් ඔබ අප සියලු දෙනා වැඩි හිටියෝ. අපිට මේ නිවන් මඟ පිළිබඳව ඒ අවබෝධය පෙළගස්ස ගන්න පුළුවන්ද කියන ඒ අවබෝධයක් තිබෙන්න ඕනේ. නිසා ධර්ම කරුණු එහා මෙහා අසපු දේවල් ගොඩ ගැහිලා තියෙනවට වඩා ඒක පෙළගස්ස ගන්න මාර්ගයට අනුව පෙළගස්ස ගන්න ඒ වගේම අපේ හිතට ගලප ගන්න පුළුවන්කමක් තිබෙන්න ඕනේ. එතකොට කායගත සති කියන තැනින් මොකක්ද ඔබට දැනෙන්නේ? අනුස්සති ධර්ම 10ක් ගැන අහලා තියෙනවනේ. අහලා තියෙන්න ඕනේ. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති,
දේවතානුස්සති, කායගත සති, ආනාපාන සති, මරණානුස්සති හා උපසමානුස්සති. මේ තමයි 10. දැන් ඒ අනුස්සති ධර්ම 10 තුලත් කායගත සතිය තියෙනවා. දැන් නිවන් මගේදී භාවනාව හඳුන්වනකොට කොටස් දෙකක් පෙන්වලා දීලා තිබෙනවා. කෙටියෙන්. මොනවද ඒ කොටස් දෙක? සමත හා විදර්ශනා. සමතයෙන් කරන්නේ සිත දියුණු කරනවා, කුසලාරම්මණයන් කෙරේ සිත සිහිය පිහිටුවන්න අවස්ථාව හදලා දෙනවා. සමතයෙන් කරන්නේ ඒකයි. සංසාර ගමනේ පටන් අපේ සිත ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මේ කෙලෙස් වලින් තෙත් වෙලා තියෙනවා. එතකොට දැන් කුසලයේ බලවත් වීම නිසා මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් මේ සිත තුළ අනුසය ධර්ම තියෙනවා. අනුසය කියන්නේ මොනවද අහලා තියෙන්නේ? බලවත් ලෙස යටපත් වෙලා තිබෙන කෙලෙස්. කාමරාගානුසය වශයෙන් මේවා 7ක් තිබෙනවා. එතකොට මේවා ධර්මයේ නොදැන හිටියොත් මතුවෙන්න ඉඩ තියෙනවා. දැන් මේ දරුවෝ නොදැන ආකාරයෙන් මිදුලේ සෙල්ලම් කරමින් සිටියොත් මොකද වෙන්නේ? දෙමව්පිය බොහොම පරිස්සමින් ඉන්නේ. ගල් කැට, කැබලිති මුඛයට දාගන්න පුළුවන්. සර්පය අල්ලන්න පුළුවන්. ඒ වගේම අත කැපෙන, තුවාල වෙන යම් දේවල් පරිහරණය කරන්න ඉඩ තියෙනවා. ගේ ඇතුළිනොත් විදුලිය අල්ලන්නේ ඉඩ තියෙනවා. කැපෙන ආයුධ පරිහරණය කරන්න ඉඩ තියෙනවා අනාරක්ෂිතව. පරිස්සම් වෙන්න ඕනේ. ඒ නොදන්නකම. ඒ නිසා අප ධර්මයේ නොදැන හිටියොත් මොකද වෙන්නේ? අර බලවත් ලෙස යටපත් වෙලා තිබෙන කෙලෙස් මතුවෙලා ඒවට හසු වෙන පටන් ගන්නවා. දැන් වැඩි පිරිසක් සියලු දෙනාම නෙමෙයි වැඩි පිරිසක් මතුවෙලා පුරුදු වෙලා තියෙන පින්වත්නි කායිකව අපි මේ දෙයට සම්බන්ධ වුණා කියන තැනක පමණයි. එතන ගිහිලා වාඩි වෙලා හිටියත් ඇති මම පින්කමක් කළා කියලා. හැබැයි සමහරට නිදිමතේ ඉන්න ඉඩ තියෙනවා. තමයිට හිතට කිසිවක් අරගෙන නැති වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මම මේකට ගියා. තමයිට ගණන් හදලා කියන්න පුළුවන්. දහවතාවක් මෙතෙන්ට ගියා. අසවල් තැන පිවන්දනා කළා. අසවල් පින්කම් කළා. දැන් මේ කාලේ යමු වෙන්නේ වස්සාන කාලයනේ. ලබන ඔක්තෝබර් පොහෙන් පස්සේ මොන කාලෙද උදා වෙන්නේ පුතේ? කටින චීවර පූජා. එතකොට මේ වැඩි හිටියෝ සමයට කටින පින්කම් අඩු ගානේ 3-4කට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ගණන් හදන්න පුළුවන් අපි මෙච්චර දෙයකට සහභාගී වුණා කියලා. හැබැයි අවබෝධයක් නැත්තම්, අනවබෝධයක් නැත්තම් හරියට මේ දරුවෝ නිකන් ඉස්කෝලේ ගිහිල්ලා වාඩි වෙලා ඉඳලා ඉන්න කිව්වා වගේ. දැනුමකුත් නැහැ, ඉගෙනගෙනත් නැහැ. හැබැයි හැමදාම ගිහිල්ලා තියෙන ඉස්කෝලේ. හැමදාම ගියා කියන එකට තෑග්ගක් දෙන්න පුළුවන්. හැබැයි ඉගෙනගෙනත් නැහැ, ජීවිතේට ප්‍රයෝජනයක් ඇත්තෙත් නැහැ. ඒ වගේ අපි මෙච්චර පින්කම් කළා කියලා කිව්වට ධර්මාබෝධය නැත්තම් තවමත් නැගී හිටින්නේ කැමැති අරමුණේ තදින්ම ඇලෙනවා, අකමැති අරමුණේ ගැටෙනවා. අරමුණු තදින්ම ගන්නව නම් ඒකට මොකද්ද වචනේ පාවිච්චි කරන්නේ ධර්මයේ තුල? උපාදානය කරගන්නවා. හිතෙන් දැඩිව ගන්නවා. ඒ අරමුණු දැඩිව ගත යුතුද? නැහැ. ඇයි අරමුණු දැඩිව ගත යුතු වෙන්නේ නැත්තේ? ඇයි? හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා. දැන් කායගත සති සූත්‍රයට පසුබිමක් පුතේ මේ එකතු කරන්නේ. එහෙම නැත්නම් එකපාරට කායගත සූත්‍රයේ පටන් ගත්ත මේ පොඩි දරුවෝ දෙන්න ගිහිල්ලා විශ්වවිද්‍යාලේ දේශන ශාලාවක වාඩි කළා වගේ වෙනවා. ඒ අවබෝධය නැතුව තමයි යන්න වෙන්නේ. ඔබට අවබෝධය තියෙනවා, දැනුම තියෙනවා. ඒක පෙළ ගස්ස ගන්න ඕන. අන්න ඒ නිසා ඒ උපාදානය දැන් ප්‍රිය අරමුණක් වුණා. දැන් මේ පොඩි දරුවෝ දෙන්න මේ තරුණ දෙමව්පියන්ට ප්‍රියයි. දැන් ඔබ කියන පරමාර්ථ ධර්ම වශයෙන් කොහොමද දකින්නේ කියලා. දැන් වැඩිහිටි දෙමව්පියෝ තමන්ගේ වැඩිහිටි දරුවෝ දෙස බලන්නේ මුණුබුරු මිනිබිරියෝ ප්‍රියයි. කොහොමද හැබැයි විදර්ශනාවෙන් නිවන් මඟ අරමුණු කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට කොහොමද දකින්නේ මේ දරුවෝ දෙන්න ගැන? සම්මුතියට මගේ ওই තුරුළු කරගෙන ඉන්නවා වගේ. කවල පෝල නාවල තමන්ටත් වඩා ඉහළ උගත්කමක් දීලා තමන්ටත් වඩා සැප සම්පත් දීලා ඒ වුණ ජීවිතේ තමන්ට ලැබුණු දුකක් කරදරයක් නම් සිහිනෙන්වත් ලැබෙන්න එපා කියලා හිතලා මේ දේවල් කරන්න පුළුවන්. නමුත් පරම සත්‍ය මොකද්ද? ඔබට අයිතිද? කාටද අයිති? කාටවත් අයිති නෑ. මෙතන තියෙන්නේ ධාතුන්ගේ නිර්මාණයක් තියෙන්නේ. එහෙමනේ. පටිච්ච සමුප්පන්න කියන්නේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන යම් ඵල විපාක වේද හේතුන්ගේ විසිරයමෙන් නැති වෙන මේ තියෙන්නේ. ඒතර පටිච්ච සමුප්පන්න බව. ධාතු හතරක එකතුව තමයි මේ කය කියන්නේ. ධාතු ස්කන්ධ ආයතනයන්ගේ පුඤ්ජය තමයි අපි මේ ජීවිතය කියන්නේ. ස්කන්ධ පංචකය කියන්නේ. මොනවද ස්කන්ධ පංචකය? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඉතින් මෙහි තේරුම දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් ව්‍යාකූල තත්වයකටපත් වෙනවා. හොඳයි. එතකොට දැන් මේ කියන්නේ ධාතු හතරක එකතුවක් තමයි. මොනවද ධාතු හතර? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතරේ එකතුවක් තමයි. කො පඨවි ධාතුව පෙන්වන්න බලන්න මට ඔය එකයි.
කේසා, ලෝමා, නඛා, දන්තා ඒ පටවි කියන පොළව තද ගතිය සිවුම්ව දක්වා තචෝ සම ආදී වශයෙන් පෙන්නනවා. තද ගතිය, වැగిරෙන බව, උෂ්ණය සහ වායුව. මේ හතර එකතුව තමයි මේ කය කියලා කියන්නේ. එහි නිර්මාණය. එතකොට දැන් සම්මුතියට මම මගේයි කියලා කටයුතු පැවැත්වුවට දුවේ පුතේ නුඹ මගේ කියලා පරම සත්‍ය වශයෙන් මම කියන මේ කයත් පඨවි ආදී ධාතුවේ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඔබට අයිති නැහැ කිව්වේ ඒකයි. අපිට ඕන විදිහට පවතින්නේ නැහනේ. අපිට ඕන විදිහට මේ කය පවතිනවා. අපිට ඕන විදිහට පවතින මොකටද මේ පසුගිය කාලේ හොඳටම සමීපමතම කට බැඳලා තිබ්බේ නේද? කොරෝනා වදුරත් එක මොකක් ඔළුවේ තියෙන කෙස් ගහක තරම්වත් හැබැයි අයිතියක් තියෙනවද? කිසිම අයිතියක් නෑ. අපි කරන්නේ අර ධාතුන් විසිරෙනකොට අඩු වැඩි වෙනකොට ලෙඩ වෙනවා කියනකොට අපි ඒට අනුව හැසිරෙනවා. වාඩි වෙනවා, නිදා ගන්නවා, කන්න බොන්න දෙනවා, රිදෙනවා කියනකොට බෙහෙත් දෙනවා. මේ ඔක්කොම දේවල් කරන්නේ අපිට ඕන දේවල් නෙමෙයිනේ. අපිට ඕන දේවල් තියෙන මලක් වගේ තියපු තැනම හොඳට තියලා තියන්න කිසිම ගැටලුවක් නැතුව තියෙන්න ඕනේ. එහෙම තියෙනවා. එහෙම කිසිවක් තියෙන්නේ. අපිට ඕන විදිහට පවතින්නේ. අපි ඒකට අනුව හැසිරෙන්න උත්සාහ ගන්නවා. ඒකයි මේ උත්සාහ කරන්නේ. తాවකාලික එක දේවල් කරනවා. අපි කැමති පරිදි මෙහෙම සිද්ධ කරනවා කියලා. හැබැයි ඒවා යථාර්ථයම නෙමෙයි. අපි මනසින් රවට්ටගෙන අපි පහත්ත ගැනීමක් කරන්නේ. ඒ නිසා ධර්මයේ සඳුන්වනවා මම කියන මමත් ධාතු 4 ස්කන්ධ පංචකය ආයතන 6. මොනවද ආයතන කියන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. ධාතු 4යි රූපාදී ස්කන්ධ 5යි අසාදී ආයතන 6යි. ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත පුඤ්ජයට සම්මුතියට මම කියලා පවත්වනවා. එනමුත් එය අනිච්ච දුක්ඛ අනාත්තනං වූ කුමද හඳුනන්නේ තුන? තිලක්කණයට යටත්. තිලක්කණයට යටත්. සම්මුතියට මම මගේ වුණාට පරම සත්‍ය වශයෙන් මේ සම්මුති මම මගේ නොවේ. ඒක පැහැදිලිනේ. දැන් දේශනාවෙන් පස්සේ අහන්නේ නේද? ස්වාමීන් වහන්සේ මොකක්ද අර මගේ නොවේ කියලා කිව්වේ කියලා. අහන්නේ නෑනේ. අවබෝධය තියෙනවනේ. සම්මුතියට මම මගේ කිව්වට පරම සත්‍ය වශයෙන් මගේ නොවේ. ඒ නිසා මමත් මේ තුල නෑ. සම්මුතියක් පමණයි. පරම සත්‍ය වශයෙන් මට ඕන විදිහට කිසිවක් පවතින්නේ නෑ. දැන් මේ ඉගෙන ගන්න වයසේ ඉන්න දුවල හිතනවද ස්වාමීන් වහන්සේ කිව්වා මගේ නොවේ කියලා. ඒ නිසා ඉගෙන ගන්නත් ඕනේ නෑ කියලා හිතනවා. මම මගේ නොවේ නම් මොකටද ඉගෙන ගන්න කියලා. එහෙම හිතනවද? නෑ. සම්මුතිය තුල ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන් උත්සාහයෙන් ආරම්භ කළ යහපත් වූ අරමුණ වෙනුවෙන් ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න ඕනේ. යහපත් වූ අරමුණ ඉටුවන තෙක් ක්‍රියා කරන්න ඕනේ. නමුත් පරම සත්‍ය වශයෙන් මම මගේ නොවේ කියන අදහස පවතිනවා. එතකොට වැරදි කරන්නේ. පාප සිද්ධ කරන්නේ. රහසෙන්වත් අර හිරියොත් අපිය පිළියට රහසෙන්වත් වැරද්දක් කරන්නේ නැතුව පාත්ත ගන්න පුළුවන්කම තිබෙන්නේ. හැබැයි යහපත වෙනුවෙන් නැගී හිටින්න පුළුවන්කමක් තිබෙනවා. මේ දුර්ලභව ලැබූ මනුස්ස ජීවිතය. ආහාර ගැනීමයි, නිදා ගැනීමයි, වර්ගයාභෝ වීමයි, මරණයට බයයි පමණක් නොවි. ඊටාම දුර්ලභ අවස්ථාවක් මේ මනුස්ස ජීවිතයක් ලැබුවා කියන්නේ. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඒ නිසායි මේ තරම් පිරිස මෙහෙවන්නේ ආරාධනා කරන්නේ නිකම්ම මේ ජීවිතය ගත වෙලා යන්න නොදී දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඊළඟ මොහොත කුමක් වෙයිද කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. ඊටාම උතුම් අවස්ථාවක් මිනිස්සෙක් වෙනවා කියලා කියන්නේ. හොඳයි. එතකොට දැන් කායගත සතිය. සිත දියුණු කිරීමක් රාගාදී කෙලෙසුන් නිතර සකස් වෙනකොට ඒන් සංසිඳවල සිත කුසලාරම්මණය කෙරේ එකඟ කර ගැනීමකට තමයි අනුස්සතියකින් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසායි බුදු ගුණ මෙනෙහි කරන්නේ, සදහම් ගුණ මෙනෙහි කරන්නේ, ආර්ය සංඝ රත්නයේ ගුණ මෙනෙහි කරන්නේ, ආදී වශයෙන් පවත්න්නේ අනුස්සති ධර්මයක් බවට පත් කරන්නේ. නිරන්තරයෙන්ම අරමුණු සමග ඇලීම සහ ගැටීම සිද්ධ වෙන නිසා ඒ හිත කුසලාරම්මණයන් කෙරේ සිහි පිහිටවන්න. නැත්තම් සාමාන්‍ය සමාජය තුල අහන පුතේ මන් දන්නේ මට මොනවා වෙලාද කියලා. මොනවා කළත් හිතේ සැනසෙල්ලක් නැහැ. එක්ක තදින්ම කැමැති කියන දේ තදින්ම ඇලෙනවා. තදින්ම ඇලුනොයි කියන්නේ මව් පදවිය, පිය පදවිය, විවාහය කියන එකත් අමතක වෙලා මිනිස්කමත් අමතක වෙලා යන්න පුළුවන්. අර අරමුණ තදින් ඇලුනම එතන සඳහන් කරන්නේ මායාගේ වසඟයට හසු වෙනවා කියලා. මරු වසඟයට හසු වුණොත් හොඳ නරක අමතක කරලා අර ඒ හොඳ නරක අමතක කරනවා කියන්නේ හොඳ අමතක කළ නරකට පොළඹවනවා කියන එකයි. එතෙන්ට යොමු කළ මහ විපත්තියක් වෙන්න පුළුවන්. අන්න නිසා අනුස්සති ධර්මයක් හැටියට සිතේ කුසලාරම්මණයන් කෙරේ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරන්න පුළුවන්කමක් තිබෙන්න ඕන. එතකොට සමතේ විදර්ශනාවෙන් කුමක්ද සිද්ධ කරන්නේ? දැන් හිතේ කුසලාරම්මණයන් කෙරේ එකඟ බව ඊළඟට ඒ සමාහිත බව ඇති වුණාම
යතහ භූතං පජානාති. මොකද යතහ භූතං පජානාති කියලා කියන්නේ? තතු ආකාරයෙන් දැක ගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. තතු ආකාරයෙන් කියන්නේ ඇත්ත ඇති සැටියෙන්. යථා ස්වභාවයේ නුවණින් දැක ගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. ඒ තමයි අර දරුවෝ ගැන ඔබ ගැන කියනකොට සඳහන් කළේ. මෙතන සම්මුතියට මම කියලා කිව්වට පරමා සත්‍ය වශයෙන් පරමාර්ථ ධර්ම වශයෙන් මම කියලා කෙනෙක් නැහැ. පරම සත්‍ය වශයෙන්. මෙතන තියෙන්නේ ධාතු ස්කන්ධ ආයතනයන්ගේ එකතුවක් හටගත්ත වගේම නැති වෙලා යනවා කියන අදහස පරම සත්‍ය වශයෙන් දකිනවා. තතු ආකාරයෙන් දකිනවා. එහෙම දැකගත්තට මේ S2 පොතක් කියවලා දකිනවා කියන අදහස නෙමෙයි. ඒක සිහියට හසු කරගන්න ඕනේ. සම්මා සතියෙන් සිහියට හසු කරගන්න ඕනේ. එතන හඳුන්වන්නේ ඒ සතර හතිපට්ඨානයේ උගන්වන සිහිය. දැන් එයට ආශ්‍රිතව තමයි මේ කායගත සතියෙන් අපි පැහැදිලි කරන්නේ. ඒ සිහියට හසු කරගත්තම අපිට වැටහෙනවා මේ පවත්නා ජීවිතය තුළ සම්මුතියට මේ දේවල් අපි අරමුණු හදාගෙන ප්‍රියයි අප්‍රියයි මම කැමති නෑ ආදී වශයෙන් පැවැත්වුවට මේවා කිසිවක් කෙරේ සම්මුතියට ප්‍රියයි කියලා පාත් ගන්න පුළුවන්. හැබැයි පරම සත්‍ය වශයෙන් හැමදාම මේක ප්‍රියයි මමයි මගේ කියලා හිතෙන් ගන්න බෑ කියලා. හේතුව හට අරගෙන බිඳී නැතිව යනවා. අකමැති අරමුණු වලත් දැන් සම්මතයේ තුල කැමති නෑ කියලා දකින්න පුළුවන්. දැන් ලෙඩ වෙනවට කැමති නෑ. කැමති නෑ කියලා ගහ බැන ගන්නකෝ තරහ වෛරය ඇති කර ගැනීමද කරන්න ඕනේ. නෑ. පළවෙනි කවන්න ලෙඩ නොවෙන්න හැකි තාක් දුරට සම්මුතිය තුල ආරක්ෂා වෙනවා. හැබැයි ලෙඩ දුක් වලට අපි උරුමයි. ලෙඩ දුක් වලටපත් වෙන්නේ නැති අය හොයාගන්න පුළුවන්ද? බෑ. බුදු උතුමත් ලෙඩ වුණා. ඇයි එහෙම ලෙඩ වෙන්නේ? මේ ස්කන්ධ පංචකය දරාගෙන ඉන්නවා නම් අපි සඳහන් කළා වගේ රූපස්කන්ධය හැදිලා තියෙන රූපය කය පඨවි ආපෝ තේජෝ වායෝ මේ හතර නිරන්තරයෙන් අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. එතකොට තමයි අපි ගිලන් වෙනවා, රිදෙනවා, බිඳෙනවා, ගිලන් වෙනවා ආදී වශයෙන් සඳහන් කරන නිසා ලෙඩවීම උරුමයි. හැකි ලෙඩ දුක් වලින් පරිස්සම් වෙනවා කියන්නේ හැකිතා දුරට නිරෝගීව ඉන්න එක. හැබැයි සදාකාලිකව ගිලන් භවෙන් බැහැර වෙන්න පුළුවන් කමක් නැහැ. අඩුම තරමේ කුසගින්නවත් හැදෙනවා. ශරීරය පිරිසිදු කරන්නවත් වෙනවා. හිසේ වේදනාවක්, දතේ වේදනාවක්, කුසේ වේදනාවක් හෝ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට උරුමයි. නමුත් අපිට අවබෝධය තිබෙන්න ඕනේ ඒ වෙනස් වෙන තැන අවශ්‍ය ප්‍රතිකාර කරගන්නවා. හැබැයි ගැටීමක් ඇති කරගන්න. ගැටීම කියන්නේ තරහවක්, වෛරයක්, කමනාපයක්. දැන් යම් කෙනෙක් කායිකව ගිලන් වෙනකොට කය ගිලන් වෙනවට වඩා වැඩියෙන් ගිලන් වෙන හිත මොන කර්මයක්ද දන්නේ මේ මට උනේ සමහරට කරපු පින්කම් වලට පවා බාධා ඇති කරගන්න මං කොච්චර පින්කම් කරලා තියෙනවද මම මොනතරම් අනිත්යට උදව් උපකාර කරලා තියෙනවද ඇයි මට මෙහෙම වුනේ ඇයි මටම මෙහෙම වෙන්නේ තව දේශයත් ඇති කරගන්න ඉඩ තියෙනවා අර කිසිම පින්කමක් කරන්නේ නැහැ නපුරු කම්මයි කරන්නේ ඒ වුණාට කිසිම ලෙඩක් දුකක් නැතුව ඉන්නවා කියලා අනිත් පැත්තෙන් තව තරහ වෛරය ඇති කරගන්නත් ඉඩ තියෙනවා මේ අනවබෝධය නිසා ඇයි එයා එහෙම හොඳින් ඉන්නේ මේ ජීවිතයේ සමහරට නපුරුකම් කරාට සසරගත පිනක් තියෙනවා එහෙත් මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛ නිගච්ඡති කරන කලට පව මීරිය මේසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ නිසා අනිත් අය බලලා දැන් නපුරුයි හැබැයි හොඳට ඉන්නවා කියලා එහෙනම් මටත් කමක් නැහැ කියලා කළොත් කරාට මිහිරියක් කොට හරියට අර කකුලුවා කලේ ඇතුලේ වතුර උණු වෙනකන් ක්‍රීඩා වෙදිලා ඉන්නා වගේ රත් වෙනකොට තමයි රඟේ වැටෙන්නේ. අන්න ඒ වගේ සමහරුන්ගේ සසරගත පින තියෙනවා. එතකන් හොඳයි. හැබැයි කරන්නේ ඔක්කොම එකතු වෙලා ඊට පස්සේ විපාක දෙන්නවම ගැලවීමක් නැහැ. ඒ නිසා දැන් ගැටලු තියෙනවා නම් අපි ඒව මෙතනින් අවසන් කරගන්න ඕනේ. සසරට අරගෙන යන්නේ නැතුව. ඒ නිසා දුක් ගැහැට එන්න මොකද කරන්න ඕනේ? දැන් මේ විදර්ශනාවෙන් දකින්න පුළුවන්කමක් තිබෙනවා. මොකද විදර්ශනාවෙන් දකින්නේ? හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු ඵල විපාක මේ කය කියන්නේත් ඔය ඔක්කොම අරමුණු හේතුන්ගේ විසිරියාමෙන් නැතිව යනවා. අනිච්ච දුක්ඛ අනාත්ත නම් වූ තිලක්කන ධර්මයට යටත්. මෙහෙම ධර්මානුකූලව දැකලා සම්මුතියට නුව කටයුතු කරන්න. නැත්නම් මේ තරුණැත්තෝ හිතන්න ඕනේ විදර්ශනාවෙන් දැක්කයි කියලා අපිට බේත්තේ හම්බෙනවද? කෑම බීම ලැබෙනවද? පසුගිය කාලේ ගොඩක් ඉන්ධන ලබා ගන්න බැරුව හිටිය ඒව අපිට ලැබුණද විදර්ශනා කළා කියලා. ඔහොම හිතන්න ඉඩ තියෙනවා. මොකද මේ අනෝබෝධය නිසා සමහර අය ධර්මයෙන් බැහැර වෙනවා. පින්වත්නි සියල්ල මොහොතකින් අත්හැරෙනවා. උඩට ගත්ත ආස්වාසය ප්‍රස්වාස කළ නැවත ආස්වාස කරගන්න බැනුත් ඔක්කොම අවසන්. මරණින් මතු මොකද වෙන්නේ? සියලු කෙලෙසුන් ප්‍රහාණය කොට නැති වුණොත් මොකද වෙන්නේ? මහත්මාණෙනි මොකද වෙන්නේ? මරණින් මතු ජීවිතයක් තියෙනවා. ඒක කොහොමද තීරණය වෙන්නේ? සරල වශයෙන් ඔබට තියෙන අවබෝධය අනුව කරන ලද
පව් පිංකම් අනුව, කුසල අකුසල අනුව. ඉතින් හැබැයි අවබෝධයෙන් සිද්ධ වෙන්න අර ලයිස්තුව නෙමෙයි. අපි මේව කළා කියලා අනවබෝධයෙන් ගණන් හැදීම මතකේ තබාගෙනම නෙමෙයි. අවබෝධයෙන් සිද්ධ වෙන්න ඕනේ. මෙතන කියන්නේ පුතේ, යවන්ත පුතේ නාමකා ස්පර්ශ වෙන්න කියලා. කයින් ඒකට යොමු වෙලා සම්මා ප්‍රඥාවෙන් පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි වඩා වැදගත්. මේ අර පොඩි මේ දරුවෝ ගැන කියපුවා කි ඉස්කෝලේ යන එක හොඳයි. ඒක කරන්න ඕනේ. හැබැයි ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ. දැනුමක් ගන්න ඕනේ. ඒ දැනුම ගලපලා බලන්න ඕනේ. Tamanටත් අන් අයටත් ප්‍රයෝජනයක් වන ආකාරයෙන් යොමු කරන්න පුළුවන්කමක් ලැබෙන්න. දැන් අපි මා මුලින් සඳහන් කළා වගේ කයෙන් බොහොම දේවල් සිද්ධ කරනවා. හැබැයි සිද්ධ කළාට සම්මා ප්‍රඥාව දියුණුව නැත්තම් මාත්‍ර වශයෙන් පින් සිද්ධ වෙනවා. හැබැයි මහත්ඵල මහානිසංස කියන වචනය ගත්තොත් ඒක සම්පූර්ණ වෙන්න පුළුවන් කමක් නැහැ. අනිත් නිසා තමයි සම්මා ප්‍රඥාවෙන් යුක්තව නාම කාය ස්පර්ශ වෙන්න ඕන කියන කතාව සඳහන් කරන්නේ. දැන් වචනේ මතකයිනේ. මොකද්ද? නාම කාය ස්පර්ශ වෙන. කයින් වගේම සම්මා ප්‍රඥාවෙත් යන දැන් අද මේ සාකච්ඡාට දෙසුමට සුපසංජීවිතයට සහභාගී වුණා කියලා යන්නේ අපි මෙතෙන්ට ගියා ශ්‍රවණය කළා කියන තැන පමණක්ද? නැහැ. ඔබේ ජීවිතේ පුරුදු කරන ලද අභ්‍යාසය තවදුරටත් පුරුදු කරගෙන සම්මා ප්‍රඥාවත් අපි දියුණු කරගත්තා කියන තැන ඒ දැනෙන්න ඕනේ. කොහොමද ඔබ ටිකක් හරි දැනෙන්නේ? මේ පොඩි දරුවෝ දෙන්නත් එක්ක වුණත් වැඩිහිටි දෙමව්පියෝ දරුවෝ වුණත් සම්මුතියට දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතේ උතුම් ප්‍රයෝජනයක් ගන්න සම්මුතිය තුළ ලෞකික පැවැත්ම තුළ ධර්මානුකූලව පස්පව් වලින් වැළකීලා ඉගෙනීම, රැකියාව, විවාහය, දරුවෝ, ගේදර, යුතුයකම් රටට ලෝකෙටත් යමක් සිද්ධ කරන්න ඕනේ නේ. අපිම නෙවෙයි ඔක්කොම දේවල්. දැන් ඔය ඇඳුම් ඔබ මිලට ගත්ත වුණත් නිෂ්පාදනය කරේ තවත් පිරිසක්. එහෙම හිතමු. ආහාර පාන වලට මිල මුදල් දුන්නත් තවත් පිරිසක්. දැන් වෛද්‍යවරු නැති වුණොත් අපිට මොකද වෙන්නේ? ගමනාගමනේ නතර වුණොත් මොකද වෙන්නේ? හැම තැනකම අපිට ඕනෝන්ට ප්‍රයෝජනයක් තියෙනෝනේ. ඔබ මුදල් ගෙව්වා කිව්වට. එහෙමනේ. අපි මෛත්‍රියේ පටන් හැම දිනාටම මෙත් වඩාගෙන හැම කෙනෙකුගේම උපකාරීත්වයෙන් තමයි මේ ජීවිතය පාත්තන්නේ කියන තැනක පවතින. ලෝකේ නපුරුකම් හැමදාම තිබුණා. බුදුරජාණන් වහන්සේටත් මරණයටපත් කරන කටයුතු කළා. අපි එතනින් පරිස්සම් වෙන්න ඕනේ. හැබැයි ගත පරිස්සම් කරගන්නව පමණක් නෙමෙයි තරුණ දරුවනේ. හිතත් පරිස්සම් කරගන්න ඕනේ. තරහව, වෛරය, අමනාපය, තද ගැටීම මේවා සංසිඳව ගන්න පුළුවන්කම ලැබෙන. අන්න එතන තමයි මේ නාමකාය ස්පර්ශ වෙනවා සම්මා ප්‍රඥාව කියන තැනක තියෙන. ඒ අනුව සම්මත ලෝකයේ තුල සීලේ පිහිටලා හැදිච්චකම, විනය සංවරකම අනුව කටයුතු කරනවා. පරමාර්ථ සත්‍ය වශයෙන් හිතෙන් අවබෝධ කරගන්නවා. කිසිවෙක් හෝ කිසිවක් කෙරේ දැඩිව ඇලෙන්නේ, බැඳෙන්නේ, ගැටෙන්නේ නැහැ කියලා. දැන් ඔබෙන් අහුවොත් මේ දරුව අත්හරින්න පුළුවන්ද කියලා මොකද උත්තරේ? දැන් ඒ ඇහුවේ දාලා යන්න කියන එක නෑ. එහෙනම් මොකක්ද ඇහුවේ? සම්මුතිය තුල අර කියපු කොහොම ඔබ හිතනා වගේ දේ කරන්න. උදට උගන්නලා රටේ ලෝකේ කොතනක හරි ගුණගරුකව සත්පුරුෂ දරුවන් ලෙස ජීවත් වෙන්න. අත්තරිනවා කිව්වේ ස්කන්ධ පංචකනේ අපි ඔක්කොම අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණයට යටත්. අර සරල වචනේ මතක තියාගන්න. මම මට අයිති නැතිනම් දුව වුණත්, පුතා වුණත්, ස්වාමියා වුණත්, බිරිඳ වුණත්, ගේදර වුණත්, ධන දාහනවත් කිසිවක් මගේ වෙන්නේ කොහොමද? මමත් මට හිමි නැතිනම් දරුවෝ වුණත්, ස්වාමියා බින්ද වුණත් මගේ වෙන්නේ මම වෙන්නේ නැහැ. ඒක පැහැදිලිනේ. එතෙන්ට හිත සමාධිගත කරන්න පුළුවන්ද? බැරි වුණොත් මොකද වෙන්නේ? තවම බෑ කියලා. තවම බෑ කියන්නේ කොහොමද? ඊළඟ මොහොත අවසන් මොහොත වුණොත් එහෙම. ඒ නිසා ඒකට පුළුවන්කම ලැබෙන ඔබ අකර්මණ්‍ය වෙන්නේ නැහැ. මේ කෙටි කාලීන අවුරුදු 100ක් කියවට ඔක්කොටම 100ක් නෑ. හැබැයි මේ ධහම තේරුම් ගන්න නැතුව විඥානයේ බැහැර වෙලා ගියොත් බැඳීමත් එක්ක තෘෂ්ණාවත් එක්ක මොකද වෙන්නේ? කොතනක ගිහිල්ලා උපදින්න පුළුවන්ද? කොතනකද? සතර අපායතනක ගිහිල්ලා උපදින්න පුළුවන්. ඒකට කැමති නෑනේ. මේ ජීවිතයේ සුවපත් වෙන්න ඕනේ. ඊතා ඉක්මන් අවස්ථාවකම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට සිත සිහිය පුරුදු කරන්න. දැන් මොකද්ද මම ඒ විදිහෙන් සඳහන් කළ වචනේ? කයින් පමණක් නෙමෙයි මේ වලට සම්බන්ධ වෙන්න ඕනේ. නාමයනොත් ඒකට කියනවා නාමකා ස්පර්ශය සම්මා ප්‍රඥාව සකස් වෙන්න පුළුවන්කම තිබෙන. දැන් මේ පොඩි දරුවා උනත් ගෙදර ගියාට පස්සේ මේ පින්කම පුංචියට මේ තරුණ දරුවන්ටත් මතක් කරලා දීලා හිතේ පාත්තන්න ඕනේ. ඒ දහම සරල වශයෙන් අපි කොහොමද මතකයේ තබා ගන්න? මේ දරුවන්ට නම් ලැජ්ජා බය ඇතුව අවබෝධයෙන් යුක්තව ඉගෙනීම ආදී වශයෙන් ගුණයහපත්ව හැදෙන්න ඕනේ කියන තැනක. දැන් භාගතුන් වහන්සේ කායගත සතිය කය අනුව සිහිය පාත්තන ආකාරය පෙන්눔 කරනවා. ඒ අනුව මූලිකම අදහස තමයි මහා සතිපට්ඨාන සූත්‍රය මතකයිනේ. එහි කායානුපස්සනාවෙත් මුලින්ම පෙන්වා දෙන්නේ ආනාපාන සතිය පුතේ. මේ කායගත සති සූත්‍රයේත් මුලින්ම පෙන්වලා දෙන්නේ ආනාපාන සතිය.
එතකොට බික්කු කියන වචනෙන් ආරාධනා කරන්නේ. කවුද පින්නති බික්කු කියන්නේ? භික්ෂුන් වහන්සේලා. බික්කු කියන වචනේ අදහස් කීපයක් තියෙනවා. සසර බිය දක්නා සුළු. පිණ්ඩපාත දාණයෙන් යැපෙන. මේ ආදී වශයෙන් බික්කු නම් වේ. භික්ෂා වෙනුවෙන් පිණ්ඩපාත දාණයෙන් යැපෙන. සසර බිය දක්නා සුළු. තව එකතු කරන්න පුළුවන්. සතර හතිපට්ඨානයේ සිහිය පාර්ථන. සීල සමාධි ප්‍රඥා ගුණ වඩන. බික්කු කියන්නේ එය. බික්කුණුයි කියන්නේ එය. කවුද උපාසක කියන්නේ? උපාසිකා. දැන් ඔබ කවුද? බික්කු බික්කුණේද උපාසක උපාසිකා? උපාසක උපාසිකා. ඇයි ඔබට උපාසක උපාසිකා කියන්නේ? ඇයි පුතේ? උපාසක උපාසිකා කියන්නේ? අවබෝධයෙන් තෙරුවන් සරණ යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යනවා නම් නවහරහාදී බුදු ගුණ කෙරේ යම් වූද දැනුමක් පවතින්න ඕනේ. පළමු දේ ඒක තමයි උපාසක උපාසිකා ස්වභාවයට අවබෝධයෙන් තෙරුවන් සරණ යන්න. ඊට පස්සේ ප්‍රාණඝාත ආදී අකුසල ධර්ම වලින් බැහැර වෙන්න ඕනේ. ධර්ම ශ්‍රවණයට එකතු වෙන්න ඕනේ. ඒ ධර්මයේ හිතේ තබා ගන්න ඕනේ සම්මා ප්‍රඥාවේ. ඊළඟට විමසා බලන්න ඕනේ. විමසා බලලා ලෝභාදී කෙලෙසුන් වල හසු වෙන්නේ නැතුව එය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්කම තිබෙන්න ඕනේ. අඤ්ඤාභිලාභපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. නිවන් මාර්ගය එකක්, ලාභ ලබන මාර්ගය එකක්. නැත්තම් ඔබ හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේ දන්නේ නැතුව ඇති. මේ එළියට බහැලා ජීවත් වෙන්නේ කොහොමද කියලා. රැකියාවක නැතන මහමග ගමන් කළත් පොදු කටයුතු කළත් කොහොමද කියලා ලේසි නන්නේ. ලේසි නැති බව දන්නවා. ඒකනේ භවයේ උපත ජීවිතයේ දුකක් කියලා දේශනා කරේ. නමුත් මේ ධර්මයෙන් ප්‍රයෝජනය ගන්න එකයි. සම්මුතිය තුල අපි පරිස්සම් වෙනව නපුරු ලෝකේ. හැබැයි හිත නපුරු කරගන්න. ඒක පැහැදිලිනේ. එක රාත්‍රියෙන් හිරු සඳු අල්ලන්න බැරි වෙයි. හැබැයි ධර්මානුකූලව හොයාගන්න ධනෙ වුණත් ඔබට රාජ භෝජනයක් වෙයි. පැදුර වුණත් රණින් කළ සයනයක් බවට පත් වේ. ඉන් අදහස් කළේ සුවපත් භාවයක් දැනෙනවා ධර්මාබෝධය කියන එක. වරදගත්තොත් අනමතග්ග කෙලවරක් දකින්න නැති සංසාර ගමනේ සතර පය වැටිලා අප්‍රමාණ දුක් විඳින්න වෙනවා. අන්න ඒ නිසා ඒ අවබෝධය තිබෙනවා. එහෙමනම් බික්කු බික්කුණී උපාසක උපාසිකා සිව් පිළිසටම කරන අවබෝධයක් හැටියට දකින්න. දැකලා දැන් අපි අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. කැලයකට හෝ ගහක් මුලකට හෝ ශුඤ්ඤාගාර කිව්වේ මොකද පුතේ ශුඤ්ඤාගාර කිව්වේ? බාධාවක් භාවනාවට සමාධියට බාධාවක් නො ශූන්‍යාගාර කිව්වේ ඒකයි. කරදර බාධක සතිකුගෙන් තිරිසන් සතුන්ගෙන් පවා සබ්බාසව සූත්‍රය දේශනා කරනවා වගේ කලබලකාරී කරදර සතුන්ගෙන් පවා බාධාවක් නොවන හඬ නොනගෙන විවිධ කලබලකාරී චරිත වලින් බැහැර වෙන. ඉතින් කැලයක්ම ගහක් මුලක්ම නොවෙන්න පුළුවන්. ගෙදරක වුණා සුදුසු වෙලාවක් හොයාගත්තොත් මුල් අවස්ථාවේ අපිට ඒ අවස්ථාව සලස ගන්න පුළුවන්. අන්න එවැනි තැනකට ගොස් උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා ඍජු කයක් පවත්තගෙන. දැන් මේ ඍජු කයක් පවත්ත ගන්න ඕනේ. පවත්තගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්තා පරිමුඛය කියන්නේ නහය කෙලවර මුඛයේ වට. එතෙන්ට සිහිය පිහිටුවාගෙන සෝ සතෝව අස්ස සති සෝ සතෝව පස්ස සති. මොකක්ද දෙකෙන් අහලා තියෙන්නේ? දැන් කියන්න බලන්න. සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති. දැන් ජීවිතේ බණ භාවනා ගොඩක් කරලා තියෙනෝනේ. කියන්න බලන්න. මොකක්ද ඒකේ අදහස? ආස්වාසේ ප්‍රස්වාසේ සිහිය පිහිටවන. සෝ සතෝව අස්ස සති. අවබෝධයෙන් යුක්තව ආස්වාසේ සිහිය පිහිටවන. සෝ සතෝව පස්ස සති. අවබෝධයෙන් යුක්තව ප්‍රස්වාසේ සිහිය පිහිටවෙනවා. මොකක්ද අවබෝධය? දැන් අපි මෙතෙක් කතා කළ අඩුම ගානේ ඒ අවබෝධය තියෙනෝනේ. කෙටියෙන් කියන්න බලන්න. මොකක්ද දැන් ඇති කරගත් අවබෝධය? සම්මුතියට මම මගේ කියලා පැවැත්වුවට හැබැයි සීලේ පිහිටලා මම මගේ කියලා පවතින්නත් ඕනේ සීලේ පිහිටලා සීලේ කියන අවබෝධයෙන් යුතුව කායික මානසික සංවරය සම්මුතියට සීලේ පිහිටලා පැවැත්වුවත් මම මගේ කියලා පරම සත්‍ය වශයෙන් කිසිවෙක්කෝ කිසිවක් මගේ නොවේ මම නොවෙමි මගේ ආත්මය නොවේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වූ හැම ඵල විපාක සවිඥානික හෝ අවිඥානික හේතුන්ගේ විසිර යාමෙන් ඒ ඵලයේ විපාකයේ නැතිව යන්නේ සියල්ල අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණයට යටත් සියලු සංකත ධර්මයෝ හටගත්තා වගේම නැතිව යන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති කුමද්ද තේරුම සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි දුක්ඛයි සියලු ධර්මයෝ අනාත්තයි වය ධම්මා සංඛාරා සියලු සංස්කාරයෝ වහා නැසෙන සුළුයි දැන් ওই අවබෝධය තියෙනවා ඔබේ සිත අර දානාදී පාරමිතා ධර්ම වගේ දැන් සිත සංසුන් කරලා තියෙනවා සමතෙන් අනුස්සති ධර්මයක් වගේ. දැන් මේ අනුස්සති ධර්මයක් ඒ අනුව සිත සිහිය පිහිටුවාගෙන ආස්වාසේ සිහිය යොමු කරනවා.
දැන් අර අවබෝධයෙන් ආස්වාසේ සිහිය යොමු කරන්නේ. නිවිච්ච හිතකින් ආස්වාසේ සිහිය යොමු කරන්නේ. නිවිච්ච හිතකින්. ප්‍රස්වාසයේ සිහිය යොමු කරනවා. ආස්වාසේ ප්‍රස්වාසයේ සිහිය යොමු කරනවා. අර සමාධිගත හිත නිසා නිවිලා. නිවිච්ච හිතකින් තමයි ආස්වාසේ ප්‍රස්වාසයේ යොමු කරන්නේ. නැත්තම් අනෝබෝධයෙන් මම මගේ කියලා තිබිච්ච දැඩි ආසාවෙන් රාගයෙන් කාමයෙන් නෙමෙයි. තරහෙන් වෛරයෙන් නෙමෙයි. දැන් රාගයෙන් ආස්වාස ප්‍රස්වාස කරන්න ගියොත් මොකද වෙන්නේ? තව තවත් කුල්මත් කරනවා. කොහොම හරි මට ලබන්න ඕනේ. ඒක නැතුව බෑ. ඒකමයි. හිතන කොටත් මගේ ශරීරයේ වෙවුලන යන වගේ දැනෙනවා ආදි වශයෙන් දැනෙන්න පුළුවන්. දැඩි ආසාවෙන්. තරහෙන් මුනොත් මොකද වෙන්නේ? තරහ වෙලාට ආස්වාස ප්‍රස්වාසෙමත් එහෙම නොවේවා. නමුත් දන්නෝනේ තරහ වෙලාට කොහොමද? එහෙම කේන්ති ගිය වෙලාට ආස්වාස ප්‍රස්වාස කරන්න කියලා නේද? හුස්ම ගන්න බැරි තරමටම හෘදය වස්තුව වේගයෙන්ම ඔබ කියන්නේ මොකද්ද? ගැටෙන සැලෙන තරමට කේන්තියෙන් ආස්වාස ප්‍රස්වාසය දැනෙන්න පුළුවන්. දැන් ඒ කිසිවක් නැහැ. සංසුම් මනසකින් අර අවබෝධයේ සමගින් සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති දීර්ඝ ආස්වාසයේ හොඳට දැනෙනවා. ඒක දැනගෙන පවත්නවා. දීර්ඝ ප්‍රස්වාසයේ සිහිය යොමු කරනවා. රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. කෙටි ආස්වාසයේ අර අවබෝධයෙන් සිහිය යොමු කරනවා. කෙටි ප්‍රස්වාසයේ අවබෝධයෙන් යුතු සිහිය යොමු කරනවා. සබ්බකාය පටිසංවේදී අස්ස සික්ඛාමීති සික්ඛාමීති පජානාති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. ඒ සියලු සංස්කාරයෝ කාය සංස්කාර මතු කරගෙන සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. කාය සංස්කාර හොඳට ආස්වාස ප්‍රස්වාසය දැනෙනවා. සියුම් ලෙස තේරුම් අරගෙන හරියට පටන් ගත්ත දැන් උඩට ඇදීගෙන යනවා අවසන්. පහළට එන්න පටන් ගත්ත ප්‍රස්වාසය ඇදීගෙන එනවා අවසන්. අර කාය සංස්කාර හොඳට අවබෝධය වටහාගෙනම ආස්වාස ප්‍රස්වාස කරනවා. පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති. ශරීරය දැන් සංසිඳිලා සංසිඳුණුම් ඒ සිතුවිලි වලින් ලෝභ ආදී කෙලෙසුන් වලින් දැන් ගැටෙන්නේ නැහැ දූෂණේ. ඒ අදහසින් ආස්වාසය කරනවා ආස්වාසය දැනෙනවා ප්‍රස්වාසය කරනවා ප්‍රස්වාසය දැනෙනවා. දැන් මේ විදියට පවත්වන්න ඕනේ. දැන් මේ කායගත සතිය ආනාපාන සතිය. දැන් එතකොට මොකද වෙන්නේ? මේ ස්වභාවය සකස් වෙනකොට පින්වත්නි අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ තේ ගේහසිතා සර සංකප්පා පහිතේ පහියන්ති. මොකද දන්නවද වෙන්නේ? ගේහසිත කියන්නේ නිරන්තරයෙන් ලෝභ දෝෂ මෝහයන් ඇසුරු කරගෙන අරමුණු ගන්නා අවස්ථාවට සකස් වෙනව නම් අපි හඳුනන ගේහසිත. කාමාදී ආශ්‍රය ධර්ම මුල් කරගෙන සකස් වෙන. දකින ප්‍රිය රූපේ ඇලෙනවා අකමැති නම් ගැටෙනවා. ප්‍රිය ශබ්දේ ප්‍රිය ආග්‍රහණයේ ප්‍රිය රසයේ ප්‍රිය ස්පර්ශයේ සිතුවිල්ලේ. කැමැති නම් ඇලෙනවා අකමැති නම් ගැටෙනවා. ලෝභ දෝෂ. ඒක ගේහසිත. ලෝභාදී කෙලෙසුන් ආශ්‍රය වීමෙන් තමයි පවත්න්නේ. හැබැයි ඒ දැන් සංසිඳිලා. අන්න ඒ ගේහසිතයි සර සංකප්පයි. ඒ කිවි විසිරිලා යන සමහරලාට හිත කැමති සමහරට කැමති නැහැ. මේ කැමති කියලා හිත ඉල්ලුව දැන් ඊට පස්සේ එපයි කියනවා. ඊට පස්සේ තවත් දෙයක් කියනවා. හිත සංසුන් නැහැ. ඔබ කියන්නේ ඔළුව අවුල්ලිලා කියලා. මට හිත එක්තෙන් කරගන්න අමාරුයි කියලා. නොඑක් දේවල් මගේ හිතට දැනෙනවා. මට හිත හදාගන්න බෑ. මේ විවිධාකාරයෙන් සිත දැන් නොසන්සුන් වෙලා තියෙන. අන්න ඒ ගේහසිතයි සිතුවිලි සංසිඳලා ප්‍රහාණය වෙනවා. දැන් ඒ අරමුණේ ප්‍රහාණය වෙන්නේ කොහොමද? අපමත්තා සාතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ. කුසලයට යොමු කළ අප්‍රමාදීව කෙලස් තවන වීරෙන් පහිතත්තස්ස කියන්නේ නිවන් මගට මෙහෙවන ලද සිත් ඇතිව දුගතියෙන් වළකින්න සුගතිය උරුම වෙන්න මේ ජීවිතයේ ධර්මානුකූල සන්තුෂ්ටියක් සනසිල්ලක් ලබන්න කෙලවර නිවනම මෙහෙව කරගෙන සියලු දුකින් නිදහස් වෙන්න ඕන කියන ජාත ජරා ව්‍යාධි මරණ ඉදිරියේ බිය වෙන්නේ නැතුව මෙතනින් සිත සංසුන් කරගන්න ඕන කියන අදහසින් මොකද පාලි වචන තුන අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස මතකයිනේ කෙටියෙන් කිව්වොත් අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ එහෙම වාසය කරනකොට
තේ සර සංකප්ප අර දෝෂ වූ විසිරී යන නොයෙක් විදියේ කෙලෙස් බරිත සිතුවිලි තේ පහියන්ති. ඒව ගැලවිලා ඉවත් වෙලා යනවා. ඒව ප්‍රහාණය වුණාම මොකද්ද වෙන්නේ? මේ සිත චේතසෝ තිට්ඨං සම්නිසීදති සම්තිච්ඡති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති. ඒ හිත තමාගේම සිතුවිලිත් එක්ක පවත්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් හිත විසිරෙන්නේ තමා කැමති මේ සීලේ සමාධියේ ප්‍රඥාව ආශ්‍රය කරන සම්මුතියෙහි පැවතුනත් වටා පිටා මම මගේ කියලා පරමාර්ථ වශයෙන් දකින සියල්ල හටගත් වගේම නැති වෙනවා කියන අදහසින් යුක්තව කෙලෙස් වලින් ව්‍යාකූල වෙන්නේ නැතුව තමාට දැනෙනවා දැන් සිත පවතිනවා අරමුණු පවතිනවා සන්තිච්ඡති නැගී සිටිනවා සම්නිසීදති තැම්පත් වෙනවා ඒකෝදි හෝති එකඟ වෙනවා සමාධියති කුසලාරම්මණයන් කෙරෙන් පවතින්න ඕනේ. දැන් මේ ටික වෙන්න පුළුවන්ද? වෙන්න ඕනේ. කරගන්න අවශ්‍යයි. දැන් අපි බොහෝ දේවල් සාකච්ඡා කළා කාලේ අවසන්. නැත්තම් තව හෝරා කීපයක් සාකච්ඡා කරන්න අපිට අවස්ථාව ඕනේ. ඊළඟ සතියේ මේ දේශනාව සාකච්ඡාව ශ්‍රවණය කරන්න ඉදිරියට අපි සාකච්ඡා කරනවා. මොකක්ද අර වචන තුන? අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරති. නැත්තම් තවත් මෙහෙම මතක තියාගන්න අප්පමත්තා ආතාපිනෝ පහිතත්තා. මොකද්ද? අප්පමත්තා ආතාපිනෝ පහිතත්තා. මොකද වචන තුන? අප්පමත්තා ආතාපිනෝ පහිතත්තා. හොඳට මතක තියාගෙන ආස්වාස ප්‍රසආසෝසේ නිවෙන්න ඔබේ ලෞකික ජීවිතය සුවපත් වෙයි. සංසාරගත වශයෙන් ලෝකෝත්තර දියුණුවත් ඇති කරගන්න පුළුවන්. හැමතෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු. සදහවත්නි ඊ타මත්ම හරවත් වූ දේශනාවක් මජ්ක්‍ධිම නිකායට අයත් කායගත සති සූත්‍ර දේශනාව මූලාශ්‍රය බවට පත් කරගෙන අපේ පින්වත් ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන්නට කටයුතු කළා. විශේෂයෙන්ම ලෞකික ජීවිතයේ ධර්මානුකූලව ගත කරන ආකාරය පිළිබඳව ගැඹුරු දහම් කරුණු කාරණා රාශියක්ම විවිධ වූ උදාහරණ සපයමින් අපේ ස්වාමින් වහන්සේ අපට සරලව පැහැදිලි කර දෙන්නට මේ උතුම් හෝරාව උපයෝගී කරගැනීමෙන් කටයුතු කළා. ඉතින් සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡා මේ වැඩසටහනත් සමගින් ඒකාත්මිකව ඔබ සියලුම දෙනාට අපි ආරාධනා කරනවා මේ ආදී වූ දහම් කරුණු කාරණාවන් ඔබ හැම කෙනෙක්ගේම ජීවිතවලට ඇතුළත් කරගැනීමෙන් අපේ ස්වාමින් වහන්සේ සඳහන් කළ ආකාරයට දුර්ලභත්වයෙන් ලබාගත්තා වූ මේ උතුම් මනුෂ්‍යාත්ම භාවය සත්පුරුෂයෙකු වශයෙන් ගත කරන්නට අවශ්‍ය කරන ධර්ම මාර්ගය පැහැදිලි කර ගන්නට ඔබට නැවත වතාවක් අපි ආරාධනා කරමින් අද දවසේ සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහන නිමාවට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ලබන සතියේදීත් මේ සූත්‍ර දේශනාවේ තවත් දිගුවක් ඔබට sannivedanaya කිරීමේ අරමුණින් සදහවතුනි අද වැඩසටහනේ දායකත්වයේ ගනිමින් කටයුතු කළා කඩුවෙල කොතලාවල ජයසිංහ මාවතේ නොම්බර 304න් දෙක නිවසේහි පදිංචි එස් රණසිංහ මහත්මයා සහ විමලා රණසිංහ මහත්මිය ප්‍රධානී පවුලේ දූ දරුවන් පිරිස. ඉතින් ඔවුන්ට ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරමින් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට අපේ පින්වත් ස්වාමින් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. සදහවත් පින්වත්නි, දායකත්ව ඉසුළු පින්නතුල්ලා බලාපොරොත්තු වෙනවා. දෙමව්පියන්ගේ 50 වන විවාහ සංවත්සරය වෙනුවෙන් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න. නිදුක් බව නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ධර්මාබෝධයෙන් වේවායි ඒ පින්වත් දෙමව්පියන්ගේ 50 වන විවාහ සංවත්සරය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. අද දින උපන් දිනයේ සමරන ඕස්ට්‍රේලියාවේ පර්ත්හි වාසය කරන චානක රණසිංහ පුතුණුවන් සහ මිනෝ චතුරිකා දියණියටත් මනුත් රණසිංහ විනෙත් රණසිංහ මුණුබුරන් දෙදෙනාටත් ආශිර්වාද කරනවා. ඒ හැමගේ ජීවිත ගමන සඵල වෙලා නිදුක්ව නිරෝගීව සුවපත් වේවා ධර්මාබෝධයෙන් වේවායි ඒ දරුවන් වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. පවුලේ සියලුම දූ දරුවන් සහ මුණුබුරු මිනිබිරියන්ට ආශිර්වාද කරනවා. මෙවර අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින තෙවින් රණසිංහ සහ ලිසුම් දිසානායක දරු දෙදෙනාටත් තෙරුවන්ගේ ආශිර්වාදය ලබා දෙනවා. සියලු කායික මානසික ශක්තිය සැලසිලා අදිෂ්ඨානයේ ධෛර්යයෙන් ගුණගරුක සේ ජීවිත පවත්ලා විභාගයටත් මුහුණ දීලා සාමාර්ථ උසස් ලෙස ලබල අනාගතය ගුණ නුවණින් පිරිපුන් දරුවන්සේ ජීවිත ගමන පාත්තන්ට සියලු ශක්තිය වේවායි ඒ දරුවන් වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශනාව සිදු කළ අපටත් ගෞරවනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඇතුළු වැඩ සිටින මහා සංඝරත්නයටත් බෞද්ධ ආකාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ආශිර්වාද කරනවා. ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හැමතෙම සෙත් ප්‍රාර්ථනා කරනවා. අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට
උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් උන්වහන්සේ පැතූ බෝධියෙන් උතුම් නිවනින් සැනසේවායි පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඒ වගේම ඔබගේ මියගේ දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට සහෝදර සහෝදරාදීන් හා පින් බලාපොරොත්තු සිටින සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන්ව ඒ හැමගේ සසර ගමන සුවපත් උතුම් නිවනින් සැනසෙත්වා. පැමිණ සිටින ඔබ සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කරන ශ්‍රී ලංකා වාසී ලෝක වාසී හැම දෙනාට ඊතා ඉක්මන් අවස්ථාවක් මුතුන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවායි ප්‍රාර්ථනා කරනවා. එක්ව ගාථාවන් සජ්ජායනා කරමු. ඉදන් ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු. ඉදන් ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං. හැම දිනාටම උතුම් සිව්සස් දහම් අවබෝධයෙන් සියලු සැනසෙල්ලම සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේම සදහැවතුනේ සුපසංජීවිතය සාකච්ඡාමය වැඩසටහන තුළින් අද දවසේදීත් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවන් සිද්ධ කළ අපේ සුපුරුදු පින්වත් දේශකයන්න් වහන්සේ බතරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික පින්වත් ස්වාමින් වහන්සේට තවත් චිරහත් කාලයක් මේ ආදී වූ ශාස්ත්‍රනික මෙහෙවරයන්හි නිරත වන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසෙන්නටත් අවසන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ උතුම් කුසල් දහම් එකසේම හේතු වේවා වාසනාව වේවා යන උතුම් ප්‍රාර්ථනාව පෙරදරි කරගනිමින් අද දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට සංකේතාත්මකව අෂ්ට පරිශුකාර පූජාවන් සිදු කරන්නට දැන් අවස්ථාව ලබා දෙනවා. සදහවතුනේ අද දවසේ ඔබ වෙනුවෙන් විකාශනය කළ සුපසංජීවිතයේ සාකච්ඡාමය වැඩසටහන අද මධ්‍යම රාත්‍රී 12ටත් බෞද්ධ රූපවාහිනී නාලිකාවෙන් ඔබට නරඹන්නට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අපේ පසුගිය වැඩසටහන් The Buddhist TV YouTube නාලිකාව හරහා නරඹන්නටත් ඔබට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ මතක් කිරීමත් එක්ක එහෙමනම් අද දවසේ අපි වැඩසටහන මෙතකින් නිමවටපත් කරන්නේ ලබන සතියේ සිකුරාදා දවසේදී උදෑසන 8 සිට 9 දක්වා වූ පුණ්‍යවන්ත හෝරාව තුල තවත් සූත්‍ර දේශනාවක් මූලාශ්‍රය බවට පත් කරගෙන ඔබට ඔබේ ජීවිතයේ ධර්මානුකූලව ගත කරන ආකාරය පිළිබඳව මඟ කියා දීමේ අපේක්ෂාව මුදුන්පත් කරගනිමින්. එහෙමනම් ඔබ හැම දිනාටම උතුම් වූ තුනුරුවනේ අනන්තානුභාවයෙන් යහපත් වූ වාසනාවන්ත ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවා. සම්මා සම්බුදු සරණයි.